right. අපි නම් පටන් ගමුද සෙෂන් එක. අද ඇත්තටම තුන්වෙනි දවස් අපි අද ප්ලෑන් කරලා තියෙන්නේ මේ Azure වල networking පැත්ත කරන්න. ඒකත් එක්කම අද පටන් ගන්නවා අපි අර එදා මම ඔයගොල්ලන්ම එක්කනියා කියන්නේ Azure portal එකේ යම්කිසි level එකකට මේ දේවල් මෙහෙමයි වෙන්නේ කියලා. හැබැයි අද අපි පටන් ගන්නවා ඇත්තටම basic Azure portal එකට ගිහිල්ලා basic අපි networking ටික හදාගෙන ඉස්සරහට කොහොමද යන්නේ කියලා. ඉතින් අද ඇත්තටම networking පාඩම කරන්නේ Azure networking කොහොමද තියෙන්නේ කියලා පොඩි understanding එකක් දෙන්න ඕගලන්ට. briefly මේ ඉතින් අපි පටන් ගමු හැමනොත්. right. right. හැමෝටම මගේ screen එක පේනව නේද? okay. හරි අපි මෙතන lessons තුනක් විතර තමයි ගෙනියන්නේ. පළවෙනි එක virtual networks කියන මොනවද? ඊට පස්සේ IP addressing කොහොමද යන්නේ? ඊට පස්සේ network security groups කියන්නේ මොනවද? ඒ කියන්නේ firewall පැත්ත මොකක්ද කියන එක. right. අපි දැන් මම එදා පළවෙනි දවස් ඉඳන්ම කිව්වා දැන් Azure එකේ infrastructure එකක් තියෙනවා. ඒක කොහොමද අපි හැදිලා තියෙන්නේ? අපි ඒකේ ගත්තොත් අපි කියන්නේ network එක කියන්නේ දැන් ඔයගොල්ලෝ අපි උදාහරණයක් විදිහට අමතක කරන්නකෝ දැන් Azure පැත්තේ තියෙන virtual network එක ඔයගොල්ලෝ සාමාන්‍ය තැනක ගත්තොත් නිකන් කම්පැනි එකක ගත්තොත් අපි network එක setup කරන්නේ කොහොමද? අපි wiring කරන්න ඕනේ, plan කරන්න ඕනේ හරියටම server room එක කොහෙද? ඊට පස්සේ ඒක wiring කරන්න ඕනේ, networks කොහොමද යන්න ඕනේ කියලා ගොඩක් දේවල් තියෙනවානේ. right. ඒ වගේ තමයි මෙතනත් එකම දේ අපිට මෙතන කිසිම විදියකින් physically කිසිම දෙයක් කරන්න නැහැ. එතකොට අපිට store මේ location එකක් ගැන worry වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ location එක මම කියන්නේ physical location එක ගැන. එතකොට අපිට worry වෙන්න ඕනේ නැහැ wiring, ඒ කියන්නේ cabling. එතකොට hardware devices ගැන worry වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ part එක සම්පූර්ණයෙන්ම මෙතනින් අයින් වෙලා තියෙනවා. එතකොට අපිට ඇත්තටම තියෙන්නේ software පැත්තෙන් නැත්නම් configurations පැත්තෙන් මේක කොහොමද කරන්න කියලා. හැබැයි අපි decide කරනවා අපි මේවා කොයි තැන්වලද place කරන්නේ. කොයි විදිහට මේක configure කරන්න කියන එක. right. එතකොට අපි මේක virtual network ගත්තොත් ඇත්තටම ඒක මේක logical network. ඒ කියන්නේ physical network එක හා සමානවම මේක logically Azure එකේ කොහොමද මේ network කරන්න කියලා අපි බලමු. right. මෙතෙන්දී අපිට කොටස් කිහිපයකට යනවා. Azure networking components මොනවද? virtual networks කියන මොනවද? subnets කියන මොනවද? implementing ඊට පස්සේ virtual networks අපි implement කරන්න කොහොමද? අපි demonstration එකක් විදිහට අපි කරනවා virtual network එක සම්පූර්ණ හදානවා. ඊට පස්සේ අපිට ලබන හදිය පුළුවන් ඒ හදාගත්තු network එක ඇතුලේ අපි කොහොමද virtual machine deploy කරලා අපේ infrastructure එක build කරන්න කියන එක. right. අපි networking Azure networking components විදිහට ගත්තාම main components කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි obviously virtual network කියන එක. ඊට පස්සේ ඒකතු තව දෙනවා අපිට network කිව්වහම ගොඩක් දේවල් ආයි තියෙනවා. එතකොට මේ එතෙන්දී මේක IT කරන කට්ටියක් දන්නවා network ගත්තොත් එහෙම ගොඩක් area එකක් cover වෙනවා. එතකොට load balancers තියෙනවා, firewall තියෙනවා, gateways ඒ කියන්නේ application gateways තියෙනවා. ඊට පස්සේ VPN ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ටික කොහොමද අපි setup කරගන්න. අපි ගොඩක් mainly මම අද focus කරන්නේ අපි කොහොමද මේ network එක හදන්නේ කියලා. ඊට පස්සේ අපි ඉස්සරහා නැත්නම් වෙන sessions වලින් අපි plan කරමු කොහොමද මේ load balancers දාන්නේ, application gateways කොහොමද දාන්නේ, firewall advanced විදිහට configure කරන්න කොහොමද කියලා. ඊට පස්සේ මෙතන දැන් මේ කියන විදිහට දැන් අතරම Azure correct normal on premise නැත්නම් physical network එකක් කරන විදිහම තමයි ඇත්තටම කරගෙන යන්න තියෙන්නේ. එකම දේ මම කිව්වේ cabling පැත්ත නැතුව මේ කියන්නේ hardware අතපත ගාලා දේවල් කරන්න නැහැ. right. එතකොට මෙතෙන්දී අපිට පුළුවන් ඕනම වෙලාවක දැන් අපි ගත්තොත් එහෙම networking කරද්දී physical තැනකදී අපි order කරන්න ඕනේ. ඒ කියන්නේ මොන හරි device එකක් network devices order කරලා සමහරකට බලන් ඉන්න වෙලාවල් තියෙනවා. එතකොට අපිට මේකට හොඳ අනිත් මේ වාසිය තමයි දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි මොන හරි router එකක් හරි switch එකක් හරි මොන හරි දෙයක් අරගත්තොත් ඒක අපිට මොන හරි එකට load එක වැඩි වෙනවා නම් අපිට ඒක එතින් එහාට expand කරන්න අමාරුයි. අපි එක්ක තව එකක් ගෙනල්ලා ඒක replace කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපිට මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට මේ වගේ cloud solutions වල දෙන්නේ නැහැ. ඒතකොට මේක ඔයාලට පහසුවෙන්ම
පාවිච්චි කරන්න පුළුවන් ඒව ගැන කිසිම worry එකක් වෙන්නේ නැතුව. right. virtual network එකක් ගත්තාම මෙතන පෙන්වන විදිහට තමයි ඒතර මේ virtual network එක ඇතුළේ තමයි අපි subnets තියෙන්නේ. ඒ ඇතුළේ තමයි අතරම අපි මේ virtual machines නැත්තම් තියෙන්නේ. දැන් physical network එකක් ගත්තොත් ඒත් ඒ වගේම තමයි අපි ගත උදාහරණයක් විදිහට කම්පැනි එකක් ගත්තොත් ඒක බිල්ඩින් එකක් ගත්තොත් ඒක network එකක්. එතකොට ඒ network එක ඇතුළේ තමයි අපි එක අපි ඒක සබ්නෙට් කඩන විදියවල තියෙනවා. ඔයගොල්ලෝ network පාඩම් ඉගෙන ගත්තී ඒක ඉගෙන ගන්න පුළුවන්. අපි සබ්නෙට් කඩන්න පුළුවන් සමහරට VLAN කඩන්න පුළුවන්. department wise කඩන්න පුළුවන්. නැත්නම් building එකේ floor එකකින් floor එකට කඩන්න පුළුවන්. ඒතකොට තමන්ට කැමති විදිහකට ඒ සබ්නෙට් නැත්නම් VLAN කඩා ගන්න පුළුවන් ඒ network එක ඇතුලේ. ඒතර අපි මෙතෙන්දි මේ අපි Azure පැත්තේ අපි කරද්දි අපි Azure එකේ හදන network එක තමයි අපි කියන්නේ virtual network එක. මොකද ඒක virtual. physical නැහැ. එතකොට මෙතෙන්දී අපි හැමතිස්සෙම මේ virtual network කියලා කියන්නේ එක segment එකකට අයිති වෙන network එකක්. එතකොට ඒක ඇතුලේ තමයි අපි plan කරන්නේ අපි කොහොමද මේ subnets එක කඩන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ කොහොමද අපි virtual machines නැත්තම් other resources කොහොමද place කරන්න කියන එක. එතකොට මේ network එක අපිට පුළුවන් කෙලින්ම අපේ on premise තියෙන නැත්තම් අපේ building එක ගත්තොත් අපේ company එක ගත්තොත් company එකේ තියෙන data center එකට ලේසියෙන්ම connect කරන්න පුළුවන්. එතකොට එතෙන්දී අපිට VPN එකක් site to site VPN එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරහා අපිට ලේසියෙන්ම මේවා connect කරගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අපි ඉස්සෙල්ලාම පටන් ගන්නෙ ගොඩක් companies පටන් ගන්න තමන්ගේ network එක නැත්තම් තමන්ගේ physical network එක පොඩ්ඩක් extend කරනවා cloud එක පැත්තට. තමන්ගේ කියන්නේ DR නැත්නම් disaster recovery site එකක් විතර. ඒ වගේ දේවල් විතර extend කරගන්නවා. right. එතකොට මෙතෙන්දි කියන විදිහට පළවෙනි දා logical representation of your own network. එතකොට අපේම network එකේ logical representation එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක create a dedicated private cloud only VNet. එතකොට මේක dedicated කියන්නේ වෙන් වෙච්ච එකක් වෙනවා. private cloud තමන්ගේ private cloud එක මම දවසකුත් කිව්වා private cloud කියන්නේ මොකක්ද කියලා. ඒතකොට private cloud එක කියන්නේ ඒ අදාළ company එකටම ඒ අදාළ network එකට කියන තවත් නමක් තමයි private cloud එක කියන්නේ. ඒ කියන්නේ data center එකට කියන තවත් නම තමයි private cloud කියන එක. ඒතකොට ඒකට dedicated වෙච්ච network එකක් තමයි මේ විදිහට අපි virtual network කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අපිට මේක data center එක අපිට පුළුවන් VNet එක මේ virtual network එක securely extend කරන්න. මම අර කිව්වා වගේ DR site එකක් විදිහට. නැත්තම් additional මොන හරි දේවල් අපි ගත්තොත් අපි උදාහරණයක් විදිහට මොන හරි e-commerce නැත්තම් ඒ වගේ මොන හරි web service දාන්න. ඒ වගේ dedicated network එකක් විදිහට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමටම enable hybrid cloud scenario. එතන hybrid cloud scenario කියලා කියන්නේ මම අර කිව්වා වගේ hybrid ඒ කියන්නේ on premise නැත්තම් physical අපි තියෙන company එකක් එක්ක තියෙන ඒ company දෙන data center එකයි එක්ක cloud එකේ අපි හදන data center එක එකතු කරන එක තමයි මේ hybrid cloud scenario කියලා කියන්නේ. right. එතන ගියාම අපි මෙතෙන් එනවා දැන් මම මේ විදිහට ඔයගොල්ලන්ට ගියාට සමහරට පැටලෙන්න පුළුවන් අපි උනාට ඩෙමෝ එක කරද්දී අපි මම ඔයගොල්ලන්ට මේක ප්‍රැක්ටිකල් එක කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි මම මේ හරියටම මොකද්ද මේ කරගෙන යන්නේ කියන එක. right. මෙතන idea එකක් ගන්න මේ terms වලින් මොකද්ද කියන්නේ කියන එක. මේක දැන් networking කරන කට්ටිය නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අලුතෙන් එන කට්ටියට පොඩ්ඩක් අමාරුයි වුණාට මේක YouTube එකේ මේක වීඩියෝ එක දැම්මම ගිහිල්ලා බලන්න මොකද්ද මේක කරන්න කියන එක. right. එතකොට අපි දැන් අපි කතා කළා මොකද්ද මේ network එකක්. virtual network එකක් කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සරහා කලින් අපි ඒක බැලුවා. එතකොට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම identify කරන network segment එකක්. network එකක් තමයි අපි virtual network කියලා හදන්නේ. ඒක ඇතුළේ තමයි අපි මේ subnets කියලා හදන්නේ. එතකොට subnets අපිට එක එක විදිහට හදන්න පුළුවන්. මම අද කිව්වා වගේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ building එකක් ගත්තොත් ඒක අපි කඩනවා සමහර department wise නැත්නම් floor එකෙන් floor එකට හදනවා. ඊට පස්සේ අපිට මේ Azure එකේ පැත්තේ අපේ main network එක හදාගත්තන් පස්සේ ඒක ඇතුලේ හදන subnets අපිට පුළුවන් servers තියන එක subnet එකක්. ඊට පස්සේ application servers තියන එක subnet එකක්. database servers තියන තව subnet එකක්. ඊට පස්සේ DMS එකක් නැත්නම් gateway subnet එකක් විතර තියෙනවා තව subnet එකක්. ඒ විදිහට අපේ requirement එක අනුව අපිට subnets හදාගන්න පුළුවන්. ඊට පස්සේ එතකොට මේක ඇත්තටම මේ අපි ඉස්සෙල්ලා කතා කරපු virtual network එකේ logically තියෙන division එකක් විතර. يعني logically separate කරපු කොටස් ටිකක් තමයි මේ subnets කියලා කියන්නේ. එතකොට අපි හදන main network එකේම virtual network එකේම ඇතුලේ තියෙන කොටස් තමයි මේ විදිහට subnets කියලා අපි හඳුන්වන්නේ.
එතකොට මේ විදිහට සබ්නෙට්ස් කඩන එකේ වාසිය දෙන. එතකොට අපිට ඒකෙන් සිකියුරිටි එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. performance ඊට පස්සේ අපිට මැනේජ් කරන්න නෙට්වර්ක් එක සෑහෙන ලෙස. ඒ කියන්නේ අපිට කෙලින්ම උදාහරණයක් විදිහට අපිට කෙලින්ම කියනම database servers තියෙන මොන සබ්නෙට් එකද කෙලින්ම අඳුර ගන්න පුළුවන්. හරි. ඒ වගේ දේවල් ඇත්තටම මේකේ වාසිය තියෙනවා network segmentation වල. ඔයගොල්ලෝ ඇත්තටම network පන්තිය කරද්දී මම හිතන්නේ network plus එක එහෙම කරද්දී ඔයගොල්ලන්ට මේවා මේකදී සෑහෙන්න in detail ඉගෙන ගන්න පුළුවන්. හරි. right. දැන් මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු virtual network එකක් හදන විදිය. හරි. මෙතන අපි Azure එකට ගියහම මෙන්න මේ වගේ පොඩි blade එකක් එනවා. අපි ඒක ඇතුළේ අපිට address space එක දෙන්න පුළුවන්. අපි IPv6 use කරන එකේ විදියට subscription එක මොකද්ද, resource group කියන්නේ මොකද්ද, අපි location එක කොහෙද මේක locate කරන්නේ, ඒ ඔක්කොම දාන්නවල මම ඔයාලට මේක කරගෙන යද්දි one by one explain කරන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. අනිත් එක තමයි මේ අපිට මේ network එක ඕන වෙලාවක තමයි කැමති විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ එක network එක විතරක් network දෙක තුනක් 10 15 ඕන තරම් ප්‍රමාණයක් හදන්න පුළුවන්. එතකොට අපිට virtual network මෙහෙම කරන්න අපිට virtual network එක හදන්න නැතුව VM එකක් හදනකොට මේ virtual network එක හදාගෙන යන්න පුළුවන්. හැබැයි අපි best practice එක විදිහට අපි ඉස්සෙල්ලාම ගන්න foundation එක අපි හරි විදිහට හදාගෙන ඒක උඩ තමයි VM place කරන්න යන්නේ. right. මෙතනදී අපි IP addressing පැත්තට આવොත් එහෙම මෙතන අපිට ප්‍රධාන වශයෙන්ම IP addressing වර්ග දෙකක් තියෙන එක තමයි public IP and private IP කියන එක. මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවා මේ මොකද්ද public IP and private IP කියලා කියන්නේ. ඒතකොට දැන් private IP කියලා ගත්තොත් එහෙම network කියලා ඉගෙන ගන්නවා අපිට පාවිච්චි කරන්න දෙන range ප්‍රමාණය. දැන් උදාහරණ හොඳම දැන් මේක simple විදිහට කිව්වොත් එහෙම මම මේ ගොඩක් in detail යන්නේ නැහැ. සිම්පල් විදිහට ක්ලාස් A B A C කියලා තියෙනවා. එතකොට අපිට ඒව ගත්තොත් එහෙම ප්‍රයිවට් එක. කියන්නේ අපි 192.168 එක ගත්තොත් එහෙම ඒවායින් පටන් ගන්නවා අපි ප්‍රයිවට් ඇඩ්‍රස් රේන්ජ් විදිහට තමයි යූස් කරන්නේ. අපිට එතකොට ඒව අපිට යූස් කරන්න පුළුවන් ඇත්තටම අපේ කම්පැනි එකක් නැත්නම් අපේ ඉන් හවුස් පබ්ලික්ලි එක්ස්පෝස් වෙන්නේ නැතුව අපිට ඇතුලේ ඒ කියන්නේ අපි කම්පැනි එක ගත්තොත් කම්පැනි එක ඇතුලේ යූස් කරන්න අපිට ඒ නෙට්වර්ක් එක ඇතුලේ අපිට ඇඩ්‍රස් ස්පේස් එකක් තෝරගන්න පුළුවන්. ඒවට තමයි ඒව අනිවාර්යයෙන්ම private IP වෙන්න ඕනේ. එතකොට ඒව කොයි වෙලාවකත් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා රිසෝල්ව් කරගන්න බෑ. එතකොට public IP කියලා ගත්තොත් එහෙනම් public IP තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා. එතකොට එළියේ publicly පාවිච්චි කරන උදාහරණයකට ඔයගොල්ලෝ Google එක ගත්තොත් එහෙනම් Google එකේ අනිවාර්යයෙන්ම තියෙන අපි Google ගිහුවොත් එහෙම කෙලින්ම ඒ පැත්තේ Google server එකට තියෙන එළියෙන් public IP එකක්. හැබැයි ඔයගොල්ලෝ අපි ගත්තොත් අපි dongle එකක් ගහලා laptop එක connect කළොත් ඉන්ටර්නෙට් එකට එතන dongle එකට හම්බෙන්නේ කෙලින්ම මොකද්ද? public IP එකක්. හැබැයි ඒක dynamic ද static ද කියන එක වෙනස් වෙනවා අනිවාර්යයෙන්. හරි. IP addressing වලට આવොත් එහෙම අපි මෙතෙන්දී අපි මෙතන දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මෙතන අපි Azure resources අපි Azure මේ environment එක ගත්තොත් එහෙම ඒකෙන් අපි වම් පැත්තේ පෙන්වන්නේ අපේ private IP address range එක. ඒ කියන්නේ Azure එක ඇතුලේ අපි හදන premises වල අපේ තියෙන එකේ අපි ඒකට පාවිච්චි කරන්නේ ඇත්තටම private IP address space එකක්. ඒක අපිට තෝරගන්න පුළුවන් අපි use කරන්න මොන space එකද කියන එක. ඊට පස්සේ Azure එකෙන් එළිය ගත්තොත් එimhe Azure එක එළියට පේන විදිහට ගත්තොත් එimhe එතකොට එතනදී public facing services උදාහරණයක් විදිහට website ඒ වගේ load balancers ඊට පස්සේ firewall වලට ඒ ඔක්කොටම අපිට public IP address පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි කවුරු හරි ඉන්ටර්නෙට් එකේ ඉඳන් Azure services වලට කතා කරනවා නම් ඉස්සෙල්ලාම මේ public IP එකට ඇවිල්ලා එතනින් තමයි මේ back end එකේ දෙන private IPs වලට එන්න පුළුවන්. right. මෙතෙන්දී අපිට පුළුවන් public IPs create කරන්න අපි මේ Azure එකේ අපේ network segmentation කරගෙන අපි network හදද්දී අපිට පුළුවන් මේ විදිහට public IP අපිට create කරගෙන යන්න ඒ ටික කරගෙන යද්දී අපි ඒක බලමු මේ demo එක කරගෙන යද්දී. එතෙන්දී එක අපි අපෝ ගියොත් එහෙම එතෙන් තියෙනවා බේසික් කියන්නේ මේ මොකද ගොඩක් සමහර ටර්ම්ස් තියෙනවා එච්චර ලොකුවට මෙයා කරන්න එපා ඒවා ඉන් ඩීටේල් කියන්නේ මෙයා කවදා හරි ඇඩ්වාන්ස් කෝස් එකක් කරනකොට ඒක ඉන් ඩීටේල් කියලා දෙන්න පුළුවන්. ඒතකොට මේ Azure වල තියෙනවා SKUs basic the standard ඒතකොට මේවා අපි මේ ස්ටෑන්ඩඩ් හරි බේසික් එක හරි තෝරන ඒක අනුව ඇත්තට මෙතන සර්විස් එක වෙනස් වෙනවා. එතකොට එතින්ද මම එදා කිව්වා SLA එකක් ගැන service level agreement up time එක කොච්චර තියනවද අන්න ඒ වගේ දේවල් උදාහරණයක් විදිහට ගත්තොත්
එතකොට ඒ වගේ දේවල් මේ ගොඩක් වෙනස්. හැබැයි ඒකයි අනිත් එක මෙතන අපි ප්‍රයිසින් එකක් ගත්තොත් මේ ප්‍රයිසින් එකෙත් වෙනස්කම් තියෙනවා මේ SKU එක ගත්තොත් එහෙම. right. එතකොට මෙතන public IP එකක් ගත්තොත් එහෙම අපිට virtual machine එකකට ඒක direct assign කරන්න පුළුවන්. හැබැයි අපිට ඒක dynamic වෙන්න දාන්න පුළුවන්, static දාන්න පුළුවන්. එතකොට dynamic කියලා ගත්තොත් එහෙම අපි හැමතිස්සෙම මේක අපිට හම්බෙන IP address එක එකම IP address එක වෙන්නේ නැහැ. මේක සැරේට change වෙන උදාහරණයක්. අපි මේක virtual machine එක restart කරොත් එහෙම මේක change වෙන්න පුළුවන්. අන්න වගේ. static එකක් ගත්තොත් එහෙම අපිට ඒක static ඒ කියන්නේ මේක දිගටම පාවිච්චි කරන්න තියාගන්න පුළුවන්. right. මේ අනිත් ඒවා නම් load balancers, VPN gate, application gateway කියන්නේ මේ network වල තියෙන එක component. එතකොට ඒවත් මේ public IP address use කරන public IP address ඕන වෙන components තමයි මෙතන ඇත්තටම පෙන්නලා තියෙන්නේ. load balancer එකක් ගත්තොත්, VPN gateway එකක් ගත්තොත් අනිවාර්යෙන් public IP එකක් ඕනේ. ඉතින් මේ වගේ දේවල් වලට මේ දේවල් අනිවාර්යෙන්ම ඕනේ. ඒකයි මේ මෙතන මේ විදිහට දාලා තියෙන්නේ. හැබැයි මෙතන අපි මේවා use කරන විදිහ අනුව මෙතන static ද dynamic ද කියන එක වෙනස් වෙනවා. ඒක අපි තමයි decide කරන්න ඕනේ. ඒක මොකද්ද දාන්න ඕනේ එතන IP address method එක කියලා. private address IP address ගත්තොත් අතර මේක අපිට virtual machine වලට assign කරන්න පුළුවන්. ඒක තමයි අපි ඇත්තටම virtual machine එකක් ඇතුළට ගියාම අපිට දාන්න තියෙන IP address එක. ඒ කියන්නේ අපිට හම්බෙන එක අපිට ඇතුළේ වැඩ කරන්න. එතකොට ඒක dynamic කරන්න පුළුවන්, අපිට static කරන්න පුළුවන්. එතකොට internal load balancers වල internal ඇතුළේ පැත්තට කතා කරන්න අපිට ඒක මේව කරන්න පුළුවන්. right. මෙතන තමයි ඊළඟට network security groups කියලා පාවිච්චි කරන්නේ. එතකොට network security groups කියලා Azure වලදී පෙන්නන්නේ ඇත්තටම මේකද firewall. එතන අපි ගත්තොත් උදාහරණයක් විදිහට virtual machine එකක් ගත්තා නැත්නම් Windows PC එකක් ගත්තොත් ඒකේ තියෙනවනේ Windows firewall එක. අන්න ඒ වගේ එතනින් එහාට ගිය දෙයක් තමයි මෙතන මේ network security groups කියලා කියන්නේ. එතකොට මේක ඇත්තටම අපිට එක එක තැන් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඩිරෙක්ට්ම මේක දාන්න පුළුවන්. අපිට network card එකකට PC එකේ assign කරන්න පුළුවන්. එහෙම නැත්නම් subnet එකකට assign කරන්න පුළුවන්. මම හිතට පෙන්නන්න ඇතට ඩෙමෝ එකේදීත් මේක ඩයග්‍රෑම් එක හඳලා මේක කොහොමද කොයි තැන් වලද මේක ප්ලේස් වෙන්නේ. ඒකට උදාහරණයක් අපි මම කියවන ඉස්සෙල්ලා අපි subnets කඩනවා කියලා. එතකොට එක subnet එකකින් ඉඳන් තව subnet එකකට කතා කරන එක මැද්දට මේ network security group එක දාන්න පුළුවන්. එතකොට එතන මේ මැද්ද තියෙන firewall එකක් විදිහට තමයි අපිට මේක use කරන්න පුළුවන්. එතකොට අපිට එතෙන්ද පුළුවන් rules දාලා මොන ports වලින්ද කතා කරන්න පුළුවන්, මොන IP address වලද කතා කරන්න පුළුවන් කියන එක එතනින් restrict කරන්න. right. network security group එක හදාගන්න එකත් හරිම ලේසි. ඒකෙත් කෙලින්ම අපිට blade එකේ දීලා තියෙන chance එක. ඒ කියන්නේ ලේසියෙන්ම මේක හදන්න කොහොමද කියලා අපි ඊට පස්සේ rules මේක තියෙනවා default rules ටිකක් තියෙනවා. ඉස්සරහට එන slide එකේ පෙන්නයි. ඒ default rules ටිකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපේ customized rule පාවිච්චි කරලා ඒ priority order එක වෙනස් කරගෙන අපිට ඒක කරගෙන යන්න පුළුවන්. right. මේ තියෙන්නේ simple network security group එක තියෙන rules ටිකක්. දැන් firewall එක වැඩ කරලා තියෙන කට්ටියට මේක දැක්කහම ඒක සාමාන්‍ය දෙයක් වගේ මේක තමයි සාමාන්‍යයෙන් මෙතන inbound rules තියෙනවා, outbound rules තියෙනවා. inbound rule කියලා කියන්නේ අපේ ඇතුළට එන traffic එක control කරන්න තියෙන rules. outbound rule කියලා කියන්නේ එළියට එන traffic එක control කරන්න තියෙන rules. එතකොට මෙතන මේ තියෙන 65000 ගානේ පටන් ගන්න rules ටික තුන තියෙන්නේ ඇත්තටම මෙවුවා by default මේ network security group එක හදද්දිම by default තියෙන rule. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙලින්ම මෙතන secure කරලා තමයි තියෙන්නේ මේ security group එකෙන් අපේ තියෙන network resources by default. අපිට පුළුවන් ඒවා bypass කරන්න. අපිට උදාහරණයක් විදිහට මෙතන RDP session එකක් අපිට දැන් virtual machine එක ඇතුළට ගන්න ඕන නම් අපිට පුළුවන් මේ විදිහට rule එකක් හදන්න. මේ RDP port එක any කියන්නේ ඕනම source එකකින් ඕනම destination එකකට මේ port එක හරහා આવුත් එහෙම allow කරන විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. එතකොට මෙතන priority order එක දැක්කොත් එහෙම මෙතන ඇත්තටම මේ ලොකුවටම weight එක දෙන්නේ. ලොකුම priority එක දෙන්නේ මේ අඩුම order එක තියෙන එකකට. එතකොට දැන් මෙතන අපි මෙතන අන්තිම rule එක තියෙනවා deny all inbound. එතකොට ඇතුළට හැම එකම deny කරන්න කියලා තියෙනවා. හැබැයි ඒකට උඩින් priority එක වැඩි කරලා දාලා තිනවා. මේවා deny කරලා තිබුණත් මෙන්න මේකෙන් આવුත් එහෙම ඒක allow කරන්න ඕනේ. මොකද ඒ rule එකේ priority එක වැඩි හින්දා. අපිට ඒ විදිහට සාමාන්‍ය best practice එකක් විදිහට අපි rule එකක් හදද්දී
එකෙන් හදන්නෙත් නැහැ. මම උඩම දේවල් වලින් හදන්නෙත් නැහැ. ඒකට ඒ in between සමහර 100න් පටන් ගන්න පුළුවන් 10න් පටන් ගන්න පුළුවන් ඒ වගේ ඉස්සරහටයි උඩටයි යටටයි පොඩ්ඩක් තියලා තමයි අපි අනිවාර්යෙන් මේ දේවල් හදන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවෙදී මොන priority orders ඒද කියලා. එතකොට ඒව අනුව ඒකට capable වෙන අපි ඒ එන වෙලාවල් වලට ඒ priority එක ඒව අදාළ දේවල් වලට දෙන්න. right? outbound එකේ කියන්න තියෙන ඒ විදිහම තමයි වෙන්නේ. අපිට මෙතෙන්දී පුළුවන් ඕන විදිහට එළියට මේක ඕපන් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි machine ඇතුළේ ඉඳන් internet access කරනවා නම් ඒ internet access කරන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. මෙතන කෙලින්ම internet මෙතින් destination එකක් දීලා තිනවා. මේ internet එකට ඇතුළේ තියෙන outbound rule එකක් දාලා තිනවා. ඕනම port එකකින් ඕනම protocol එකකින් ආවොත් එහෙම ඕනම service එකක් ඇතුළේ තියෙන VM එකක් හරි ඕනම එකක් network එකේ ආවොත් internet එකට allow කරන්න කියලා rule එකක් දාලා තිනවා. අපිට ඒක මෙතන උඩ rule එකක් දාලා අර වගේ priority order එකෙන් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. එහෙම allow කරලා තිබුණාට මෙන්න මේකට આવුත් විතරයි යන්න පුළුවන්. මෙන්න මේ දේවල් මෙන්න මේ උදාහරණයකට මේ වගේ site එකකට આવුත් එහෙම ඒක block කරන්න කියලා මෙතන අපිට මේ මෙන්න මේ වගේ port එකකින් මෙන්න මේ වගේ IP එකකින් මේ internet එකට આવුත් එහෙම block කරන්න කියලා මෙතනින් ඒකට rule එකක් දාන්න පුළුවන්. right මේ තියෙන්නේ sample NSG rule එක හදන විදිය. මෙතෙන්දී අපිට පුළුවන් source එක දෙන්න. ඊට පස්සේ port එක මොකද්ද? destination එක මොකද්ද? ඒකට destination එක port එක මොකද්ද? අපිට protocol එක දෙන්න පුළුවන් TCP ද UDP ද ICMP ද මොනවද කියලා. ඊට පස්සේ action එක දාන්න පුළුවන් deny ද allow ද. ඊට පස්සේ priority එක මොකද්ද? නැත්නම් ඒකයි ඊට පස්සේ මේ rule එකේ නම ඊට පස්සේ මොනවද special description එකක් තියෙනවනම් ඒ වගේ ඒවා දාන්න ඕනේ. හැබැයි මෙතන best practices එක ගත්තොත් මෙතන මේ name especially මේ name එක naming දාද්දි හොඳට meaningful වෙන්න ඕනේ. ඒකයි description එකක් දාන්න පුළුවන් නම් හොඳයි. අයි මේක rule එක දැම්මේ කවුද? මොකද අපි මේක practically මේක දන්නවා සමහර firewall rules තියෙනවා. දැම්මේ මොකටද දන්නෙත් නැහැ. මොනවට තියෙනවද දන්නෙත් නැහැ. සමහර ඒ rule එක ගැලවුවොත් එහෙම මොනවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් බේරෙන්න පුළුවන්. මෙන්න මගේ අතර මේ දාන rule එක ගැන පොඩි description එකක් දාන්න. මේක ඇයි දැම්මේ? මොකටද මේක මොකද්ද මේකේ වෙන්නේ කියන එක අපිට උලන්න දාන්න. ඇත්තටම මේක IT management වල IT administration වලට ඇත්තටම ලොකු help එකක් වෙනවා. right ඇත්තටම මේකේ තව තියෙනවා Azure firewall and Azure DNS කියන එක. ඒක අපි පස්සේ වෙලාවක කවර් කරමු. මොකද මේ දෙක පොඩ්ඩක් ලොකු subject එකක්. මේක පොඩ්ඩක් තේරුම් ගන්න මේවා කරන්න වෙලාවක් යනවා. අපි ඒක ඊළඟ ඒරියා එකෙත් කවර් කරමු. පුළුවන් නම් මේ සෙෂන් වලදීම වෙලාව තිබුණොත් අපි අන්තිමට කවර් කරමු. නැත්නම් අපි වෙන වේව එකකින් ඒක කවර් කරලා දාමු. අපි දැන් කෙලින්ම ඩෙමෝ එකට අපි මේ කොහොමද මේ Azure එකට ගිහිල්ලා මේවා ටික කරන්න කියලා. එදා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා Azure එකේ account එකක් හදාගන්න විදිය. ඒතකොට ඒ account එක හදාගෙන අපි ඇතුළට ගියාම මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට dashboard view එක එන්නේ. අපි බලමු දැන් එදා අපි ඉගෙනගත්තු දේවලුත් එක්ක කොහොමද මේ virtual network එක හදාගෙන යන්නේ කියලා. right අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොනවද කරන්න කලින් අපිට මෙන්න මේ වගේ subscription එකක් තියෙන්න ඕනේ. අපි trial එකක් හදාගත්තොත් මෙතන මේ trial එක හම්බ වෙනවා අපිට. right එතකොට ඊට පස්සේ අපි අනිවාර්යයෙන් මම එදා ඔයගොල්ලන්ට කිව්වා මේ ඔක්කොම තියෙන්න නම් අපි මොකක් ඇතුළේද ඒක හදන්න ඕනේ. resource group කියලා එකක් තියෙනවා. මේ resource group එක ඇතුළේ තමයි මේ අපි හදන හැමදේම තියෙන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලා මොකද හදන්න ඕනේ? resource group එකක්. එතකොට මේක උදාහරණයක් විදිහට ගත්තොත් මේක නිකන් අපි යමුකෝ server room එක කියලා. ඒ වගේ මම මේ පොඩි මේ වෙන example එකක් ගත්තේ. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. එතකොට ඒක ඇතුළේ තමයි අපි හදන්නේ ඔක්කොම place වෙන්නේ. right? okay. right. අපි මෙතන ගියාම අපිට පුළුවන් මෙතෙන් create resource group යන්න පුළුවන්. නැත්නම් මෙතනින් add කරන්න පුළුවන්. කැමති විදිහකට මේක කරගෙන යන්න පුළුවන්. right මෙතන resource group එක හදන්න ගියාම අපිට basic එකක් හදන්න තියෙන්නේ කෙලින්ම ඉස්සෙල්ලාම මෙතන මේක මෙතන master එකක් මෙන්න මේ red mark එක තියෙනවා කියන්නේ ඒවා අනිවාර්යෙන් අපි fill කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දන්න ඕනම website එක ඒ වගේ එනවා නම් ඒක කරන්න ඕනේ. මෙතන අපි මේ මෙන්න මෙතන ගියාම මේ icon එක උඩට කියලා මෙතන මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක පොඩි tool tip එකකින් එනවා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් එතනින් බලා ගන්න පුළුවන්. right එතකොට මෙතන already මගේ subscription එක මේ select ලා තියෙනවා. ඊට පස්සේ resource group එකේ මට මෙතනින් දෙන්න පුළුවන් මොකක් හරි නමක්. එතකොට මම ඒක දුන්නොත් එහෙම නිකන් අපි test කියලා resource group එක හදමු. ඊට පස්සේ මම එදා කිව්වා region ගැන ඔයගොල්ලන්ට.
මම මොන region එකේද මගේ resource group එක locate කරන්න කියන එක මට මෙතනින් දෙන්න පුළුවන්. එතකොට region එක අපිට තෝරගන්න පුළුවන්. මම එදා කිව්වා reasons තියෙනවා ගොඩක්. අපිට අපේ data කොහෙද තියෙන්න ඕනේ, අපේට ළඟම මොකක්ද, ඒ වගේ දේවල් consider කරන්න පුළුවන්. නැත්තම් අපි ගමුකෝ මේක German company එකක් වගේ නම් එතකොට ඒගොල්ලන්ගේ සමහර අර ඒගොල්ලන්ගේ compliance නීති තියෙනවා, GDPR කියලා එහෙම නීති තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලදී ඒගොල්ලන්ගේ data ඒගොල්ලන්ගේ region එකේ තියෙනවා නම් අපිට එතන Germany පැත්තේ ඒ data හදන්න වෙනවා. ඒ දේවල් හදන්න වෙනවා resource group එක. එතකොට මේ data ඔක්කොම save වෙන්නේ Germany පැත්තේ තියෙන ඒ region එකට අදාළ data centers වල. right. අපිට සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකාවේ කට්ටිය මේක තෝරගන්නේ කෙලින්ම South East Asia කියන region එක තමයි සාමාන්‍යයෙන් අපි තෝරගන්නේ. right. මෙන්න මේක තමයි ලංකාවේ ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට තෝරගන්නේ Asia Pacific South East Asia. right. අපිට මෙතනින් next කියලා මෙතන tax තියෙනවා. ඒවා දැනට අදාළ වෙන එක අපි මම මේ කියලා දෙන්නම් ඉස්සරහට මොනවද කියලා. අපි direct straight away අපිට මෙතන review කරලා අපි මොනවද කරන්න යන්නේ කියලා පොඩි review එකක් දෙනවා. ඊට පස්සේ මේක create කරන්න පුළුවන් මේ විදිහට. එතකොට මෙතන ඕගොල්ලන්ට පේනවා පොඩි informations ටිකක් එනවා. මෙතන explanation mark එකකුත් එක මෙතන මොකද ඇත්තටම වෙන්නේ කියන එක. මෙතන දැන් ටග් ගාලා මේක හැදුනා. සමහර resources තියෙනවා ඇත්තටම VPN gateway වගේ ඒවා හදන්න සමහර වෙලාවට සෑහෙන වෙලාවල් යනවා. එතකොට ඒක සමහරවිට පැය 40 විනාඩි 45න් තමයි ඒක සාමාන්‍යයෙන් කියලා දින හදනවා කියලා. හැබැයි ඒක සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට මේ දවස්වල ගොඩක් මේ Azure වල demand එක වැඩි හින්දා ගොඩක් දේවල් උදාහරණයකට user කෙනෙක් හදලා Azure එකේ license එකක් assign කරන්න පවා පැය 24ක් යනවා කියලා සමහර වෙලාවට එනවා. එතකොට ඒ වගේ දේවල් තියෙන සමහර කාලවලට. right. මෙතන ඔයගොල්ලන්ට මේක ආවේ නැත්නම් පොඩ්ඩක් refresh කරන්න. එතකොට මෙතෙන්ට මේක appear වෙනවා. අපි දැන් යමු මේ අපි හදපු resource group එකට. අපිට මෙතන තියෙනවා අපිට මේ resource group එක ඇතුලේ ඕන තරම් දේවල් හදන්න. එතකොට මෙතන පොඩි දෙනවා informations ටිකක්. මොකද්ද subscription එක, මෙතන subscription ID එක මොකද්ද, ඒ වගේ දේවල් වගේ දෙනවා. අපිට දැන් මෙතෙන්දී අපිට මේ resource group එකට දේවල් add කරන්න ඕන නම් කෙලින්ම මෙතන හැබැයි තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් ගොඩක් දේවල් මෙතන templates ගැන, ඊට පස්සේ cost එක, budget කොහොමද මෙතන මේකට resource group එකට අදාළව හදන්නේ, ඊට පස්සේ මේක alerts කොහොමද හදන්න ඕනේ, මේක වෙන දේවල් කොහොමද logs දාන්නේ, ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේ blade එකේ තියෙනවා. අපිට මොනවා හරි support එකක් Microsoft එකෙන් direct ඕන නම් මොනවාක මෙන්න මෙතෙන්ට ගිහලා support request එකක් open කරලා නම් මේකට අදාළව අපිට Microsoft එකෙන් support එක ගන්න පුළුවන් ඕනම දෙයකට. අනිත් එක තමයි especially මේ support ගැන කිව්වොත් එහෙම දැන් අපි පල්ලෙහා අපි ගමු on premise කියන එකේදී ඒ කියන්නේ අපි මේක physical අපේ data center එක මොන හරි දෙයක් කළොත් එහෙම අපි උදාහරණයකට අපි ගමුකෝ අපේ Verge Hyper-V නැත්නම් VMware host එකක් මේ down වුණොත් එහෙම අපි ඒක troubleshoot කරන්න එක්කෝ අපි IT department එකට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කවුරු හරි admin special කට්ටියට කතා කරලා නැත්නම් අපේ third party vendor කෙනෙකුට කතා කරනවා නැත්නම් අපි ඒගොල්ලෝ මාර්ගෙන් හරි අපේ නැත්නම් direct agreement එකක් තියෙනවානේ අදාළ Microsoft හෝ VMware කට්ටියට escalate කරලා ඒගොල්ලන්ගේ engineer කෙනෙක් log කරවලා මේක හදන්න ඕනේ. හැබැයි අපිට මෙතෙන්දී ඇත්තටම chance එකක් තියෙනවා මේ Azure සම්බන්ධ හැම එකක්ම වගේ direct අපිට Microsoft කට්ටියගෙන් direct support ගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට මේවට log වෙන්නේ Premier Microsoft support ඉස්සරහට මම කියලා දෙන්න. මම හිතන ගායන්සර්ගේ session වලද කියලා දෙයි ඒවා Microsoft එකේ මේවට ගහන support agreements තියෙනවා. එතකොට ඒවා තියෙනවා professional support, ඊට පස්සේ Premier support, ඒ වගේ දේවල්. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට මේ Azure හම්බෙන්නේ Premier කියන support එක. එතෙන්දී පුළුවන් තරම් ඉක්මනට ඔයගලන්ට මේ දේවල් හදලා ඒ solutions දෙනවා මොන හරි ප්‍රශ්නයක් වුණොත්. මොකද අපිට ඇත්තටම දැන් අපේ data center එකට අපි පල්ලෙහා තියෙන data center එකට අපිට අත්තපත ගාලා කේබල් එකක් ගැලවිලාද කියලා මොන හරි කියලා බලන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් ද මෙතන තියෙන VM එකකට මොකද වෙලා තියෙන back end එකෙන් බලන්න. එහෙම බෑ. එතකොට ඒකට Microsoft එකෙන් බැඳිලා ඉන්නවා. ටග් ගාලා support එක දීලා අපිට ඒවා ටික ඉක්මනටම fix කරලා දෙන්න. අන්න එතන ඒ support එක තමයි මෙතන අනිවාර්යයෙන්ම හැම එකම මේ support request අපිට දාන්න පුළුවන් ටග් ගාලා. ඒතකොට ඒගොල්ලන්ගේ severity අපි දාන severity එක අනුව ඒගොල්ලෝ ඒක support එක දෙන වෙලාව වෙනස් වෙන වෙලාවල් තියෙනවා. right. අපි ඉස්සෙල්ලාම දැන් මෙතනින් add කරමු ගිහිල්ලා අපි හදන්න network එක මොකක්ද කියන එක. right. මෙතෙන්දී අපි ගත්තොත් add ගියොත් අපිට new කියලා ගත්තොත් මේ categories ගොඩාක් එනවා. අපිට මේ category අපිට තෝරගන්න ඕනේ
මොකක්ද අපි හදන්න යන්නේ කියලා. අපි දන්නවනේ මෙතන කියලා කරන්නේ නැත්නම් උදාහරණයක් විදිහට කම්පියුට් කියලා ගත්තොත් අපිට VM එකක් තියෙනවා නම් VM එක හදන්නේ කම්පියුට් එකේ තමයි තියෙන්නේ. එතකොට මෙතන නෙට්වර්කින් ගත්තොත් එහෙම නෙට්වර්ක් එක ඇතුලේ පුළුවන් මේ ගිහලා බලුවොත් එහෙම නෙට්වර්ක් එකට සම්බන්ධ ඕනම දෙයක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් අපි දන්නේ නැත්නම් අපි මෙතන කෙලින්ම සර්ච් කරන්න විතරයි තියෙන්නේ. මොකක්ද අපිට ඕන කරලා ගන්න කියලා. ඒතර මෙතෙන්දී ආ ලිස්ට් කරනවා සජෙෂන් අපි මොනවද හොයන්න කියලා. right right එතකොට දැන් මම අපෝ බෑක් එකට ගියොත් එහෙම ඔයගලන්ට පේනවා මෙතන ගොඩාක් දේවල් තියෙනවා මේ Azure කියන එක ඇත්තටම අපි හිතුවට දැන් අපිට ගොඩක් කට්ටියට මෙතන අවබෝධයක් එන්නේ අපි නිකන් virtual network එකක් හදලා VN එකක් දාලා එහෙම කරන එක තියලා. හැබැයි ඒකටදී ගොඩාක් දේවල් මේ Azure කියන එක ගත්තොත් එහෙම මෙතන තියෙනවා. ඒතකොට මේ AI machine learning ඒ පැත්තට අදාළ ගොඩක් දේවල් මෙතන තියෙනවා. analytics කොහොමද තියෙන්නේ? ඊට පස්සේ උදාහරණයක් කම්පියුටර් ගත්තොත් මේ විදිහට ඒකට අදාළ දේවල් right පුළුවන් නම් කට්ටිය කරගන්න. ඊට ඉස්සලා ඇඩප්ටරේ පව දීලා දෙන්නේ 26ද. ඉච්චිරක් දන්නේ නැහැ. ගිලාසන් මම මියුට් කරා පොඩ්ඩක් ආයි අන්මියුට් කරලා ගන්න සර්. right okay ළමයි පුළුවන් නම් මයික් මියුට් කරගන්න. right right එතකොට database පැත්ත ගත්තොත් database පැත්තට අදාළ ගොඩක් දේවල් මෙතන ඒ වගේ තියෙනවා. ඊට පස්සේ identity පැත්ත ගත්තොත් Azure Active Directory ගැන දැන් මෙතන මේක ගොඩක් වැදගත් දෙයක් අපි ඉස්සරහට ඉගෙන ගමු. ගායන්සගේ එද්දිත් මෙතන security පැත්තේදී මේ Azure Active Directory ගැන identity ගැන ගොඩක් දේවල් එනවා. එතකොට IoT ගැන තියෙනවා. ඊට පස්සේ IT and management tools ඊට පස්සේ networking අපි කතා කරන එක. software as a service components මොනවද තියෙන්නේ? security පැත්ත. ඊට පස්සේ මෙතන ගොඩාක් දේවල් මේ ඇත්තට මේ Azure කියන එක ඇතුලේ තියෙනවා. එතකොට මෙතන Microsoft Cloud එක ගත්තොත් මේ Azure කියන්නේත් එක component එකක් තමයි. හැබැයි ඒක ඇතුලේ ගොඩක් කියන්නේ Azure එක කියන්නේ එක component. ඒකට ඒකට තව තියෙනවා Azure ඊට පස්සේ Office 365 එහෙම ගොඩක් විහිදිච්ච දේවල් තමයි තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන් දැන් තේරෙන්නේ Azure එක ඇතුලේ කොච්චර දේවල් තියෙනවද කියලා. right. අපි යන් අද අපේ වැඩේට කොහොම අපි කරන්න යන networking නේ. right. අපි හදමු ඉස්සෙල්ලාම virtual network එක. right. ඒකට ගියාම ඔයගලන්ට පුරුදු window එක එනවා. අපිට මොනවද හදන්න ඕන කියන එක. එතකොට මෙතන subscription එක තියෙනවා. මෙතන resource group එක එනවා. මෙතන resource group එක අපි හිතමු අපිට දැන් මේ අපි හදපු එකෙන් පිට වෙන එකකට අපිට ඕන නම් අපිට හොඳ create new කියලා මෙතනම ටග්ගා resource group එකක් හදලා ඒක ඇතුලේ අපිට මේ network එක හදාගන්න පුළුවන්. දැන් මෙයා තියෙන අපිට resource group අපි 3-4ක් තියෙනවා නම් ඒ ඔක්කොම මෙතන list කරනවා. දැනට මෙයා list කළේ අපිට මේ තියෙන අපි test කියලා හදපු resource group එක විතරයි. අපිට දැන් මෙතන අපිට පුළුවන් මේ අපි virtual network එකේ මොකද්ද දෙන නම කියන එක. අපි ඒතර අපේ VNet එකට අදාළ නම දෙන්න ඕනේ. අපි එතකොට ඒක දෙමු test VNet virtual network කියන එක. හරි. එතකොට අපිට අපි ඒක locate කරන region එක මොකද්ද කියලා අපිට මෙතනින් දෙන්න පුළුවන්. මොකද මේ resource group එක මෙතන තේරුවාම ඒකට අදාළ region එක automatically මෙතෙන්ට එනවා. right. ඊට පස්සේ අපි යනවා අපේ මේ virtual network එකේ IP address range එක මොකක්ද දෙන්න කියන එක. right. එතකොට අපි මෙතෙන්දී මෙයා suggest කරලා තියෙනවා මේ 10 range එක IP address එක. අපි ලේසියට මෙහෙම දාමු. අපි 172 කියන එක ගමු. මෙතෙන්දී අපිට තව දෙයක් තියෙනවා. අපි බැලලා හරි වැරදිට මොනවා හරි ටයිප් කරනවා නම් හරි ඉස්සෙල්ලා පෙන්නන වගේ රතු පාටට පෙන්නනවා. මේක මෙතෙන්දී අපි මොකක්ද කරන වැරද්ද මේකෙදි මොකක්ද තියෙන අඩුපාඩු කියන එක. නම් ඉතින් මෙතන side annotation එකත් එක්ක දෙන්න ඕනේ. මොකක්ද කියලා.
එතන 16 දෙන්න පුළුවන් 20 24 කැමති එකක් දෙන්න පුළුවන්. ඒක මොකද මෙතන අපි ඩිසයිඩ් කරන්න ඕනේ අපිට ඕන කරන නෙට්වර්ක් එක මොකක්ද. අපි මේකේ දාන්න යන්නේ මොන වගේ දේවල්ද ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ. අපි අනාගතයේදී අපිට කොයි වගේ විදිහට මේක එක්ස්පෑන්ඩ් කරන්න වෙයිද. එතකොට ඔයගොල්ලෝ පල්ලෙහා නැත්තම් on premise data center එකක් හදද්දී එතෙන්දී අපි තෝරගන්න IP segmentation අපි IP address තෝරගද්දී කරන considerations ටික මෙතන කරන්න ඕනේ. උදාහරණයකට අපි DR site එකක් විදිහට මේ disaster recovery site එකක් විදිහට මේක Azure එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවනේ. එතෙන්දී අපි කොයි virtual machines ද දාන්න යන්නේ, මොන service ද දාන්න යන්නේ, කොච්චර ඉස්සරහට මේවා අපි ඉම්ප්ලිමන්ට් කරනවද, කොච්චර අවුරුදු ගානක් ඉස්සරහට හිතන්න ඕනද. ඒතකොට අපි IP address කොහොමද ඕන වෙන්නේ කියන දේවල් ඇත්තටම මෙතෙන්දී හිතලා තමයි plan කරන්න ඕනේ. අපි testing purpose අපි මේ විදිහට කරගෙන යනවා. එතකොට අපි හදන්නේ අපේ main network එකේ IP scope එක තමයි මේක. අපි 16/ එකක් හදන්නේ. එතකොට අපිට සෑහෙන IP ටිකක් මෙතන එනවා. right. අපිට මෙතෙන්දීම අපිට ඇතුලේ subnet ටික හදාගෙන යන්න පුළුවන්. අපි මෙතෙන්දී subnet උත් හදමු. subnet name එක මොකද්ද? subnet range එක මොකද්ද කියන එක. අපි මෙතන subnet එකක් හදමු. ඔයගොල්ලෝ අපිට දකුණු පැත්තෙන් pop up වුණා subnet එක add කරන එක. අපිට subnet name එක හදන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට හදමු. ඉස්සෙල්ලාම අපි අපේ core subnet කියලා එකක් හදමු. නැත්නම් අපි තේරෙන විදිහට මෙහෙම හදමු. මෙහෙම කරමු. අපි මෙතන subnet ටික දැනට තියමු. අපි ඊළඟ step එකේදී ඒක කරමු. right. security පැත්ත. මෙතෙන්ද අපිට දෙනවා මේ security අපිට DDoS protection එකක් ඕන නම් අපි කොහොමද ඒක මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ firewall එකක් ඕන නම් අපිට මෙතෙන්දිම දාලා මේ network එක secure කරන්න පුළුවන් මේ වෙලාවදීම. හරි. අපි ඒ level එකට අද යන්නේ නැති හින්දා අපි මෙතනින් ඒක අය config නොකර අපි ඉස්සරහට යමු. අපි දැන් හදන්නේ ඇත්තටම network එක විතරයි. right. අපිට මෙතන දෙනවා verification validation fail required information is missing or not valid. ඒතර අපිට මෙතන මොනවා හරි දෙයක් missing වෙලා කියලා එයා කියනවා. right. ඊට බලමු මොකක්ද මේ කියන්නේ කියලා. ඔයාලට තේරෙන එකක්. ඒ කියන්නේ මේ subnet ටික තමයි එයා කියන්නේ. right. අපිට ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම දාන්න වෙනවා. හරි. අපි මෙතන subnet එකක් අපිට මෙතන එකක් හදන්න පුළුවන් 10ක් හදන්න පුළුවන් කැමති ගණක් හදන්න පුළුවන්. අපි මෙතන ඉස්සෙල්ලාම අපි subnet එකක් හදලා යමු මොකක් හරි එකක්. එතකොට අපිට ඉස්සරහට ගිහිල්ලා ඊළඟට ඕන කරනවා පස්සේ add කරගන්න පුළුවන්. අපි මෙතන හදමු server subnet කියලා. එතකොට මෙතන තව මෙතන තියෙනවා naming වල දෙයක්. මෙතන අපිට space එකක් තියන්න බෑ. අනිවාර්යෙන් underscore එකක් හරි මොකක් හරි තියන්න ඕනේ. එතකොට මේ ස්පේස් එකක් තියලා අපිට ඒ name එක තියන්න දෙන්නේ නැහැ. right. අපි මෙතෙන්දී ඉල්ලන අපේ subnet එක මොකද්ද දෙන්නේ කියලා. අපි අර හදපු IP address අපේ virtual network range එක ඇතුලේ තියෙන එකක් තමයි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. එතනින් එහාට එකක් දෙන්න බෑ මෙතෙන්දී. එතකොට අපි මෙතන 172.16.0/16 එකක් ඇත්තලා ඒක ඇතුලේ අපිට හදන්න බෑ 192 එකක්. එතකොට අපි ඒක ඇතුලේ තමයි මේ ඒකට අදාළ subnet තමයි හදන්න ඕනේ. ඒතකොට හදමු 172.3.0/24. right. ඔය මෙතනින් services ඕන නම් දාන්න පුළුවන්. මේවා අපි එක නොදා default විදිහට කරගෙන යමු. right. right. validation passed. create. ඔයගොල්ලෝ මෙතන දකුණු පැත්ත උඩ පේනවා මේකේ progress එක මොකක්ද කියලා. ඒක drop down කරාම දැන් පේනවා.
right මෙතන අපිට summary එකක් එනවා අපේ deployment එක complete කියලා right අපි ආපහු back ගිහිල්ලා අපේ resource group එකට ගියා අපිට දැන් පේනවා අපේ resource group එක ඇතුලේ අපි හදපු virtual network එක item එකක් විදියට. right. දැන් මෙතන අපි හදන virtual machine තොර අපි virtual machine වලට assign කරන network interface card ඊට පස්සේ storage account එතකොට ඒ වගේ ඔක්කොම දේවල් ටික මෙතන අපිට list වෙනවා. එතකොට අපිට එක හරි overview එකක් එනවා. මේ හැම එකකටම අපිට එකින් එක ඇතුලෙන් යන්න නැතුව direct අපිට network interface එකට මොන හරි දෙයක් අපි change කර ගන්න ඕන direct මෙතනින් ගියවිලා ඒකට යන්න පුළුවන්. right. අපි දැන් මෙතන virtual network එක ඇතුළට ගියොත් එහෙම අපිට මෙතන තියෙනවා මේ virtual network එක අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ settings ටික මොනවද කියලා මෙතන අපිට දාන්න. අපිට ඕන තව address space එකක්. අපිට නැත්නම් මෙතන අපි හැදුවේ 172 range එක ගන්න. ඒතකොට ඒක අපිට පුළුවන් ඕන තව එකක් add කරන්න 192 range එක. ඒතකොට ඒක ඇතුලේ subnets කරන්න ඒ 192 range එක ඇතුලේ වෙනම හදන්න පුළුවන්. මේ විදිහට අපිට add කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මොන වගේ device ද මේකට connect වෙලා තියෙන්නේ. ඒ වගේ දේවල් ඔක්කොම මෙතන ඉපින අපි ගොඩක් දුරට අපි ලබන සතිය ඉවර වෙද්දී මෙතන මේ දේවල් හැම එකක්ම display වෙයි. මෙන්න මෙතන තියෙනවා මේ address space එකේ 172.16.0.0/16 එක ඇතුලේ තියෙන subnets මොනවද? available IP address ප්‍රමාණය කොච්චරද කියලා. හරි. අතන ඔයගොල්ලෝ දන්නවා network connector එක හැමතිස්සෙම මෙතන IP address reserve කරගන්නවා. broadcast එකයි ඊට පස්සේ ඒ වගේ IP address ප්‍රමාණයක් reserve කරගන්නවා. ඊට පස්සේ මේ Azure එකේදී තවත් අමතර IP address දෙකක් විතර වගේ තව reserve කරගන්න ඒගොල්ලන්ගේ ප්‍රයෝජන. ඒතර අපිට IP address 251ක් තමයි ඇත්තරම usable විදිහට වෙන්නේ. හරි. එතකොට අපිට පුළුවන් වුණ මෙතන ඔයගොල්ලෝ දැකලා දෙන gateway subnet කියලා එකක් තියෙනවා. එතකොට මේ gateway subnet කියලා තියෙන්නේ මොකටද? එතකොට මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා slide වල hybrid scenario එකක්. ඒ කියන්නේ අපිට මෙතන on premise network එකත් එක්ක connect කරගන්න ඕන නම් අපි virtual private network නැත්නම් VPN tunnel එකක් ගහන්න ඕනේ අපේ තියෙන on premise data center එකත් එක්ක. එතකොට ඒකට මේ net අපි හදන්න ඕනේ VPN gateway එකක්. VPN gateway එක use කරන subnet එකට තමයි මේ gateway subnet කියලා කියන්නේ. එතකොට මේක reserved නමක්. එතකොට අපිට මේක ඒ වගේ requirement එකක් ආවම අපි මෙන්න මේ gateway subnet එක හදනවා. අපි මෙතන මතක තියාගන්න ඕනේ මේ subnets මෙතන හදද්දී මේ gateway subnet එකට හැමතිස්සෙම reservation එකක් කරලා තියන්න. පොඩි ඉඩක් තියෙනවා. දැන් ඔයගලන්ට තේරෙනවා මම මෙතන 3.0 එකෙන් තමයි හැදුවේ. අපිට ඕනනම් මෙතෙන්ද ගිහිල්ලා gateway subnet එක ඉස්සරහම හදන්න පුළුවන් අනිත් ඒවාට කලින් in case අපිට ඉස්සරහට ඕන වුණොත් කියලා කෙලින්ම 1.0 හරි 2.0 හරි ඒ වගේ මොකක් හරි එකක් හදන්න පුළුවන්. එතකොට අපිට මොකද මේක 4.0 කියලා හදන්න පුළුවන්. මොකද අපිට අර විදිහට දැම්මම අපිට ලේසියි. එතකොට මේ ඒක උඩ තියෙන එක අපිට ඇත්තටම අර අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට ලේසියි ඒක. එයාම සජෙස්ට් කරලා අරන් තිනවා මෙන්න මේක මේ විදිහට આવොත් එයාට යූස් කරන්න පුළුවන් කියලා. අපි ඒක නැතුව අපි දෙමු 1.0 කියන එක එයාට ගේට්වේ එකක් ගේට්වේ සබ්නෙට් එක විදිහට යූස් කරන්න. එතකොට තව දේවල් තියෙනවා. යා එතෙන්දී network zero group එකක් නැත්නම් firewall එකක් විදිහට යූස් කරන routing table එකක් යට දාගන්න. ඒ වගේ දේවල් එතෙන්දී අපිට දෙන්න පුළුවන්. අපි මේ වෙලාවේදී ඔක දෙන්න නැතුව අපි normal gateway subnet එක විතරක් එතෙන්දී හදලා දාමු. right. අපි ඕනනම් මෙතන තව subnet එකක් හදමු.
අපි මෙතන හදමු ඕන DB නැත්නම් database කියලා subnet එකක්. අපි ඒක දාමු. let's say 4.0. අතන මෙතන අපිට side එක 24 දාන්න ඕන. මම මේ ලේසියට තමයි මේ විදිහට තමයි අපි කියමුකෝ අපිට ඇත්ත උදාහරණයක් gateway subnet එකට අතරම gateway subnet VPN gateways අපි ඒ කියන්නේ ගොඩක් ගහන්නේ නැහැ. එතකොට අපිට මෙතන 27 28 ඒ වගේ සෑහෙන අඩු level එකකට යන්න පුළුවන්. එතකොට server subnet එක ගත්තොත් එහෙම අපිට ඊට වඩා තව වැඩි කරන්න පුළුවන්. මෙතන ඊට වඩා 23 22 ඒ වගේ ගන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට මේ subnet එක හදා ගන්න ඕනේ මේ subnetting වලින්. right. එතකොට ඇත්තටම මෙතන මේ අනවශ්‍ය විදිහට මේ වගේ මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ gateway subnet එක මේ විදිහට අවශ්‍ය නැහැ. මම මේ demo එක ලේසියට තමයි මේ විදිහට හැදුවේ. මේක හැමතිස්සෙම මෙතන 5ක් 10ක් වගේ තිබ්බා නම් ඇති. හරි. ඕකේ. අපි මෙන්න මෙතන මේ වගේ ඇත්තටම මෙතන තියෙනවා මේ firewall component එක මෙතන තියෙනවා DDoS protection එක අපිට activate කරන්න පුළුවන් මේ network private network එකට VPN එකට sorry virtual private network එකට. ඒතර අපිට DNS servers දාන්න පුළුවන්. peering කියලා තියෙනවා. peering කියන්නේ මේ අපි different net මේ වගේ virtual network හැදුවාම ඒවා එකට එකක් connect කරන දේවල්. එතකොට ඒවා Azure වල තියෙන backbone එකෙන් තමයි connect වෙන්නේ. අපිට routing එක මොනවාක්වත් හදන්න දෙයක් නැහැ. automatically ඒවා හැදෙනවා. ඒ වගේ දේවල් ඇඩ්වාන්ස් පොඩ්ඩක් ඒ වගේ දේවල් අපි වෙනම තව ක්ලාස් එකක් આવොත් ඒ වේදී කතා කරමු. ඒ වගේ දේවල් කොහොමද කරන්නේ මොනවද ඒවා තියෙන ප්‍රයෝජනවල දේවල් කියලා. right. අපි දැන් හදුවා subnet ටික. අපි subnet එක ඇතුළට ගිහලා බලුවොත් එහෙම අපිට මෙතෙන් දෙනවා පොඩි වව් එකක්. අපිට පුළුවන් මෙතෙන්දී ඕන නම් මේක directly NSG එකට අපි හදලා තියෙනවා නම් ඒ වගේ ඒවට link කරන්න. right. අපි ආපහු ගියොත් resource group එකට තනින් දැන් අපි base එක දාගත්තා. ඇත්තටම කියනවා නම් අපිට ඕනලා තිබුණේ මේක කොහොමද දැන් ඕන කරන network එක කොහොමද හැදෙන්නේ කියන එක. එතකොට අපි network එක හැදුවා. අපි ඒකට ඕන කරන subnet එක හැදුවා. අපි ඊට පස්සේ මේ network එක අපි හදමු network security gateways ටික. right. network security groups. Sorry. ඒකෙත් අර විදිහටම අපිට අපේ subscription එක මොකක්ද කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපි අරගෙන තියෙන මොන විදිහට එකක්ද? ඊට resource group එක මොකක්ද? දැන් instance එක ගැන විස්තරය විදිහට අපේ NSG එකේ නම මොකක්ද කියන එක අපි දෙන්න ඕනේ. test_nsg. නැත්නම් මේක Tamanට meaningful වෙන විදිහකට දාගන්න පුළුවන් එක කොහෙද locate වෙන්නේ කියන එක මෙතනින් පෙන්නනවා. අපිට අතන මෙතෙන්දී ඔප්ෂන් එකක් තියෙනවා මේ deployment details එක download කරගන්න පුළුවන් අපේ reference වලට. අපි මොනවා documentation කරනවා නම් ඒ හැම එකටම මේ details ටික download කරගන්න පුළුවන්. මෙතන automatically එකක් හැදෙනවා. අපි මගේ network security group එකක හදලා network watcher කියන එකක්. ඒක advanced security පැත්තට වෙනම හදන automatically හදාගන්න resource group එකක්. ඒකෙදි අපි ඕන කරන network එක තියෙන දේවල් මොනිටර් කරන්න ඒ වගේ දේවල් වලට තමයි ඒක use වෙන්නේ. අපි ඒකත් advanced විදිහට පස්සේ වෙලාවකදී කතා කරමු. right. අපි හදපු network security group එක resource group එක තමයි
ටෙස්ට් කියන එක අපි දැන් බලමු. ඒක ඇතුලේ අපි ඉස්සලම හදුවා අපේ ආදාළ virtual network එක. ඒක ඇතුළේ අපි subnet එක හදාගත්තා. දැන් අපි මේකෙම අපි network security group එක නැත්නම් අපේ subnet වල දාන firewall එක අපි හදාගත්තා. අපි දැන් ඒක ඇතුළේ ගියොත් එහෙම අපිට මෙතන පේනවා මේ වම් පැත්තේ blade එකේ අපිට inbound rule outbound rule දාන්න පුළුවන්. අපිට directlyම මේක network interface එක. ඒ කියන්නේ virtual machine වල network interface එකට නැත්නම් network hardware direct attach කරන්න පුළුවන්. ඒකයි ඊට පස්සේ අපිට තව මේක subnet වලට දාන්න පුළුවන්. අපි virtual machine එක හදලා අපි එක attach කරලා පෙන්නමු. එතකොට අපි අද මේක මේ subnet එකට assign කරලා දාමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක හැදිච්ච ගමම by default අර මම ඉස්සෙල්ලා කිව්වා මේ rule set එක 336 inbound 3යි outbound 3යි මේ විදිහට automatically හැදිලා තියෙනවා. අපි මෙතෙන්දී අපි මොන හරි rule එකක් හදනවා නම් උදාහරණයක් විදිහට මම මෙතන rule එකක් හදනවා inbound rule එකක්. right අපි මෙතන දෙනවා source එක any කොහෙන් ආවත් මොකද්ද port එක ඒ කියන්නේ source එකේ port එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් මේ Azure resource වලට අපි මොකද මගේ PC එක ගත්තොත් ගෙදර PC එකකින් එනවනම් ඒ PC එකෙන් දාගෙන port එක මොකක් වුණත් කමන්නේ destination එක මොකද්ද කියලා any දෙන්න පුළුවන්. නැත්නම් අපිට specific destination IP address එකක් දෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් අපිට මේ subnet එකට assign කරනවා නම් ඒ subnet එකේ තියෙන IP එකක් වෙන්න පුළුවන්. නැත්නම් මේ network interface card එක mention කරලා දෙන්න පුළුවන්. අපි ඊළඟට අපි virtual machine එක දැම්මම මේක අපි ඒ විදිහට මේක modify කරමු. ඊට port එක දෙන්න පුළුවන්. අපි නිකන් අපි RDP වලට 3389 එක දෙමු. ඒකට මෙතන අපිට දෙන්න පුළුවන් මෙතන දීපු ගමන් මෙතනින් security message එකක් එනවා. මේක production environment එකේ මේක දෙන්න recommend කරන්නේ නැහැ. ඔයගොල්ලෝ RDP දෙනවා නම් ඒ වෙනුවට VPN එකක් use කරන්න කියලා මෙතන මේ වගේ recommendation එකක් දෙනවා. right ඒ වගේ facilities ගොඩක් තියෙනකොට මේක අපි වම් හරි දෙයක් වැරදියට කරනවා නම් ඒක එතෙන්දී පෙන්නලා දෙන්න මේ විදිහට ඒ best practices එතන ඒගොල්ලන්ගේ inbuilt තියෙනවා. එතකොට අපිට මෙතන protocol එක අපි දාන මේක අනිවාර්යයෙන්ම TCP ඒ වුණාට අපි අනිවාර්යයෙන් මේක protocol එක any කියලා දෙමු. එතකොට මේක අපිට පුළුවන් මෙහෙම block වෙන්න දෙන්න පුළුවන් allow දැනට අපි allow rule එකක් දෙමු. priority එක අපිට මෙතන by default එක තියෙන 100 මෙතින් අපි මෙතන ටූල් ටිප් එක ගෙනිච්චොත් එහෙම ආර පේනවා. එතන අපි පොඩි ඉන්ෆර්මේෂන් එකක් දෙනවා ඒගොල්ලෝ. අපිට මෙතන දාන්න පුළුවන් 100 හරි 1000 හරි 101 හරි මොනවා හරි දාන්න පුළුවන්. එතකොට මේ port එකේ අපි නැත්නම් role එකේ නම අපිට දාන්න පුළුවන්. allow RDP. දැන් ඔයාලට පේනවා අර ස්පේස් එක තියන්න බෑ. ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය කරන්නේ මේ වගේ underscore එකක් දානවා නැත්නම් ඒක වෙන් කරන්න මෙතන කැපිටල් වලින් දානවා ඊළඟ වචනේ. මෙතන description එක අපිට දාන්න පුළුවන්. තමන්ට කැමති එකක් දාගන්න පුළුවන්. මම අර කිව්වා වගේ meaningful line එක කරන්න කියන එක represent කරන්න. right. දැන් අර slide එකේදී විදිහට මේ විදිහට මෙතනින් මේක add වුණා. හැබැයි මෙතන ඔයගොල්ලෝ පේනවා explanation mark එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන එක best practice වලට නැහැ කියන එක තමයි මෙතනින් යා මෙතනින් පෙන්නන්නේ. එතකොට අපිට මෙතනින් මේ ගන්න පුළුවන් idea එකක් මෙතන මොනවා හරි මේ rule එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක මෙතනින්ම පෙන්නලා දීලා තියෙනවා. right අපිට දැන් පුළුවන් මේ අපි හදාගත්තු setup එක ඒ කියන්නේ NSG එක අපිට පුළුවන් link කරන්න මෙන්න මෙතනින් subnet එකට. අපිට subnet එකට ගිහලා එතනින් පුළුවන් මොකක්ද NSG එක කියලා ඉස්සලා මම අර කෙන්නුවා වගේ assign කරගන්න. එහෙම නැත්නම් මෙතනින් පුළුවන් අපිට මේක associate කරන්න මොකක් හරි subnet එක. අපි මෙතන associate ගියොත් එහෙම මෙතන list වෙනවා virtual networks මොනවද තියෙන්නේ කියලා. අපිට දැනට එකයි තියෙන්නේ අපි හදාගත්තු virtual network එක. ඒක IP එකෙන් නෙමෙයි නමින් පෙන්නන්නේ test vnet. එතකොට අපේ හදපු අර සම්පූර්ණ overall නැත්නම් main vnet එක මෙතනින් mention කරනවා. හැබැයි ඊට පස්සේ අපිට පුළුවන් එතනින් ඒක ඇතුලේ තියෙන මොන subnet එකකටද කියලා
දෙන්න. එතකොට මෙතනදී අපි හදපු subnets ටික පෙන්නනවා. හැබැයි මෙතෙන්දී පෙන්නනවා මේ cannot be associated to a network security group. මොකද මෙයා පොඩ්ඩක් ඉන්නේ එළිය. මොකද මේකේ purpose එක මොකද්ද? network VPN gateway එකට තමයි. එතකොට එතෙන්දී මෙතන security පැත්ත behave වෙන විදිය වෙනස්. ඒකට වෙනම security options වගේ තියෙන. ඒක හින්දා තමයි මෙතන මේකෙන් cover වෙන්න හැකියලා එතන directම කියන්නේ. එතකොට අපිට මේක පුළුවන් server subnet එකට assign කරන්න. එතකොට ඒකයි මෙතන අපිට පුළුවන් මේ පැත්තෙන් බැලුවොත් එහෙම අපිට මේකේ මේ NSG එකේ logs බලන්න පුළුවන් කොහොමද මේ monitoring පැත්ත තියෙනවා මෙතන ඊට පස්සේ effective මොනම rule ද effect වෙන්නේ කියන එක මෙන්න මේවා ගිහලා බලා ගන්න පුළුවන් දැන් අපිට පේනවා මෙතන අපි මොන මේ NSG එක මොන subnet එකකටද assign වෙලා තියෙන්නේ කියලා එතකොට අපිට subnet එක ගියාම පුළුවන් ඒ subnet එක යන්නේ මොන NSG එක කරාද ඒ subnet එක use වෙන්නේ කියන එක අපිට බලන්න පුළුවන් right right මෙතන ගියාම අපිට overall එකක් දෙන අපිට පෙන්නනවා මෙතන අපේ address space එක මොකක්ද කියලා අපේ main subnet එකේ ඊට අමතරව අපි මෙතන ලියුවොත් එහෙනම් අපි මෙන්න මේ diagram වලට අපිට පුළුවන් මේ network එක මේ virtual network එක කොයි විදිහටද මොනවටද connect වෙලා තියෙන්නේ කියලා overview එකක් ගන්න diagram එකකින් नेवल पेनो प्रधान सबनेट वर्चुअल नेटवर्क उड़िम තියෙනවා ඒකට කනෙක්ට් වෙච්ච සබ්නෙට්ස් ටික තියෙනවා ගේට්වේ සබ්නෙට් එක වෙනම තියෙනවා DP එක වෙනම තියෙනවා ඊට සර්වර් සබ්නෙට් එක වෙන ඒක අපි අසයින් කළා virtual network gateway එකකට එතකොට virtual network zero group එකකට එතකොට ඒක මෙතන පෙන්නනවා අපි තව අපි ලබන හතිය මෙතන VMs වගේක් දානවා එතකොට එතෙන්දී ඒ virtual machine පවා මෙතෙන්ට assign වෙන විදිහ පෙන්වන්න පුළුවන් මේ diagram එකෙන් කොයි විදිහට එතෙන්ටි මේකට මේවා attach වෙන්නේ එතකොට අපි network interface එකට direct link කරොත් එහෙනම් මේ NSG එකෙන් ආපහු link එකක් යනවා ඒ interface එකට ඒක කොහොමද secure වෙන්නේ කියලා මෙතනින් අපිට representation එකක් බලා ගන්න පුළුවන් එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන අවගලන් හිතාගත්ත ඒ ලොකු company එක ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන resource ටික මෙතන දාම ලොකු meaningful diagram එකක් මෙතන අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් එතකොට මේ වගේ තැනකින් හොඳ overview එකක් ගන්න පුළුවන් මේ network එක කොහොමද interconnect වෙලා තියෙන එකකින් එකකට කියන එක. right? right. එහෙනම් අදට මේ network වල කරපු ටික මෙතනින් නවත්තනවා අපි. අපි ඊළඟ හතිය බලමු මේ network එක ඇතුළේ කොහොමද අපි අපේ virtual machine එක අපි use දාන්නේ ඒක කොහොමද අපි පාවිච්චි කරන්න කියන එක. එතකොට අපි ඒක දාලම එතෙන්දී අපි VPN gate එකක් හදන විදිහ ලබන හතියේ යම් level එකකට වගේ කරන්න පුළුවන්. මොකද අපිට VPN gate එකක් හදන්න අනිවාර්යයෙන්ම අපිට අනිත් පැත්තේ VPN device එකක් තියෙන්න ඕනේ. අපිට ඒ facility එක මෙලා නැති හින්දා අපි අපේ පැත්තේ Azure පැත්තෙන් කරන්න පුළුවන් ටික කරලා මානිට් එක පෙන්නන්නම් කොහොමද අනිත් පැත්තේ නැත්නම් on premise පැත්තේ config කරන්න ඕනේ කොයි විදිහේ කියන එක ඔයාලට පෙන්නලා දෙන්නම්. right. අපි ඉස්සෙල්ලාම ලබන හතියේ ඒ part එක කරලා ඊට පස්සේ virtual machine එක දාන එක continue කරමු. ඊට පස්සේ ආපහු අර වගේ diagram එක තරම් බලන්න පුළුවන් මේවා කොහොමද එකට එකක interconnect වෙලා තියෙන එක. අපිට ඊට පස්සේ මේ setup එකම අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේකේ practical එක විදිහට.